හොඳයි සියලු දෙනාම නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදහන්තා ධම්මස්සවන කාලෝ අයං බදහන්තා ධම්මස්සවන කාලෝ අයං බදහන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බාගමා හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බාගමා හෝති මිච්ඡා දිට්ඨින්ති පජානාති සම්මා දිට්ඨින්ති පජානාති සාසවා හෝති සම්මා දිට්ඨීති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාභී පින්නතුනි, මේ වාසනාවන්ත පිරිස මැදින් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන තරුණ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාවේ පොහොය ධර්ම දේශනාව ලෙස තමයි මේ පින්කම සංවිධානය වෙන්නේ. මේ පින්කමේ ධර්ම දායකත්වය ලබා දෙනවා වරුණ සමරකෝන් මහත්මයා, නාලක තිලකරත්න මහත්මයා, හසන්ගා රණසිංහ නෝනා මහත්මිය. එයත් බලාපොරොත්තු වෙනවා ඒ ඇත්තන්ගේ පවුල් සෑම සියලු දෙනාටම
ආශිර්වාද කිරීමට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ. මේ ධර්ම දායකත්වය සංවිධානය කරන්නට යෙදුනේ. ඒ පිළිබඳව සිහිපත් කරමින් අපි මැදින්පුර 15වක පොහොය කිනම් ආකාරයෙන් අපට වැදගත්ද කියන කාරණාව පිළිබඳවත් සිහිපත් කරලා මාතෘකා ධර්ම දේශනාවට ප්‍රවේශ වෙනවා. ශාසන ඉතිහාසයේ බොහොම වැදගත් වූ පුර 15වක පොහොය දිනයක් ලෙස මැදින්පුර 15වක පොහොය දිනය අපට හඳුන්වා දෙන්න පුළුවන්. හේමන්ත ඍතුවේ ආරම්භක පුර 15වක පොහොය ලෙස මැදින් පොහොය සඳහන් කරන්න පුළුවන්. මැදින් පුර 15වක පොහොය නිමිති කොටගෙන තමයි අපගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සුදොවුන් මහරජතුමාගේ ආරාධනාව ඇතුව කිඹුල්වත්පුරය කරා සැටයුදුන් ගෙවා වඩින දවස. සුද්ධෝදන මහරජතුමා තමන්ගේ පුත්‍ර රත්නය බුද්ධත්වයට පත් වුණා කියන ආරංචිය අසලා බුදුරජාණන් වහන්සේ තම රාජ්‍යයට වඩම්මවා ගන්නට ඇමතිවරු 9 දෙනෙක් පිරිස එක ඇමති කෙනෙක් සමග පිරිස 1000 බැගින් 9000ක් අවස්ථා 9ක බුදුරජාණන් වහන්සේට ආරාධනාව ඇතුව යවනවා. මේ පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා ශාසනයේ පැවිදි වෙලා සසරෙන් එතර වෙනෝ පණිවිඩය දෙන ආරාධන පණිවිඩය අමතක වෙනෝ ඒ කාරණාව කෙරුණේ නැහැ. ඉන්න අනතුරුව කාලුදායි කියන ඇමතිතුමා කැඳවලා ඇමතිතුමාට ඒ පණිවිඩය දීලා කාලුදායි ඇමතිතුමාත් තවත් 1000ක පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරලා පැවිදි වෙලා අවස්ථාව උදා වෙනකන් බලන් ඉඳලා හේමන්ත ඍතුව ආරම්භ වෙලා පරිසරය බොහොම සුන්දර වෙන විට කාලුදායි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිය රජතුමාගේ ආරාධනාව සිහිපත් කරලා කිඹුල්වත්පුර මග පිළිබඳව දීර්ඝ සුන්දර වර්ණනාවක් කරලා ආරාධනා කරනවා. ගස් කොළන් වල මල් පිපිලා ඒ වගේම කුරුල්ලන්ගේ ගීත නාදයෙන් සුන්දර වෙලා මේ පරිසරයේ පිළිබඳව දීර්ඝ වර්ණනාවක් පාලි සාහිත්‍යයේන ලස්සන දීර්ඝ වර්ණනාවක් පරිසරයේ පිළිබඳව තියෙන කාලුදායි මහරහතන් වහන්සේගේ ඒ වර්ණනාව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ ආරාධනාවත් එක්ක එතකොට 10 දෙනෙක් 1000 බැගින් දසදහස් 10ක් පිරිස වශයෙන් සුද්ධෝදන රජුරෝ තමන්ගේ ප්‍රිය වූ පුත්‍ර රත්නය ඒ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ වඩම්මවාගෙන ඒමට ආරාධනා යවුවා. අවසාන කාලුදායි මහරහතන් වහන්සේගේ ආරාධනාවත් එක්ක පිය රජතුමාගේ ආරාධනාව සිහිපත් කිරීමත් එක්ක කිඹුල්වත් පුරයට වඩමවන්නේ මේ මැදින්පුර 15වක පොහොය නිමිති කොටගෙන. ඉතින් ඒ ගමනේදී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වෙනවා. ශාක්‍ය වංශිකයන්ගේ මාන්‍ය බිඳලා යමා මහ පෙළ හැරපාලා ශාක්‍යයන්ගේ මාන්‍ය බිඳින්නේ
මේ ගමනේදී. ඒ විතරක් නෙවෙයි සුද්ධෝදන රජතුමා තුන්වැනි වරට තමන්ගේ පුත්‍රයාට වන්දනා කරන අවස්ථාවත් මේ ගමනත් එක්ක සිද්ධ වෙන්නේ. ඒ වගේම යශෝදරාවගේ ගෞරවය, යශෝදරාට ගෞරවය ලැබීම, යශෝදරාගේ ගෞරවය බුදුරජාණන් වහන්සේට පළ කිරීම, සඳකිඳුරු ජාතකයේ දේශනා කරලා යශෝදරාවන්ගේ ගුණ ගායනා කිරීම, මේ කාරණා සිද්ධ වෙන්නේ මෙන්න මේ මැදින් පුර පසළොස්වක පෝය නිමිති කොටගෙන. ඒ විතරක් නෙවෙයි නන්ද කුමාරයාගේ පැවිද්ද, රාහුල කුමාරයාගේ පැවිද්ද, සුද්ධෝදන රජතුමාගේ මව්දෙමව්පියන්ගෙන් අහන්නේ නැතුව දරුවන් පැවිදි කරන්න එපා කියන ඉල්ලීම, මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ කිඹුල්වත්පුර ගමනත් සමග මැදින් පුර පසළොස්වක පෝය නිමිති කොටගෙන. ඉතින් මේ වගේ ශාසනික සිද්ධීන් ගණනාවක් එකතු වුණු දවසක් තමයි මේ පුර පසළොස්වක පොහොය. ඒ පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන තමයි තරුණ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විසින් සිදු කරනු ලබන මේ ධර්ම දේශනා, පොහොය ධර්ම දේශනාවේ අද දිනේදී මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් විකාශනය වන්නේ. මේ ධර්ම දේශනා මාලාවක් අපි සකස් කරගෙන ආවා. ඒ ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාව ලෙස සම්මා දිට්ඨිය පිළිබඳව සාකච්ඡා කිරීම තමයි අද දිනේදී සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨිය පිළිබඳව මීට කලින් ධර්ම දේශනා දෙකක් අපි සිද්ධ කරා. ඒ ධර්ම දේශනා දෙක පිළිබඳව සැකවින් කෙටියෙන් සරලව සිහිපත් කිරීමකුත් කරලා අද දිනේ මාතෘකාව සම්මා දිට්ඨිය කිනම් ආකාරයෙන් විග්‍රහ වෙනවාද කියන කාරණාව තවදුරටත් අපි බලමු. ඒ නිසා පින්වතුනි බොහොම සාවධානයෙන් යුක්තව සිහි බුද්ධියෙන් බොහෝම ප්‍රඥා ගෝචරව මේ ධර්ම ශ්‍රවණය කරන්නටම ඕන. මක්නිසාදයත් මේ සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා මාලාව නිවැරදි ආකාරයෙන් අපි අවබෝධ කරගත්තේ නැත්නම් ග්‍රහණය කරගත්තේ නැත්නම් පින්නතුනි අපිට ගැටලුකාරී අවස්ථාවන් උදා වෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයෙන් බුද්ධිමත්ව ප්‍රඥා ගෝචරව සම්මා දිට්ඨිය පිළිබඳව අවබෝධය අපි ලබා ගන්න ඕන. එහෙම ලබා ගත්තම තමයි පින්නතුනි අපිට මේ අපේ අරමුණ කරා යන්න පුළුවන් මාවත අපි සකස් කරගන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරන්නේ සම්මා දිට්ඨිය සියල්ලට ප්‍රධානයි කියලා. පෙරටු වෙනවා කියලා, මුල් වෙනවා කියලා. මහා චත්තාරික සූත්‍රය මුල් කරගෙන තමයි අපි මේ දේශනා මාලාවම ආරම්භ කරන්නට යෙදුනේ. එහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවේ මාතෘකා පාඨය හැටියට අපි තෝරගත්තා. తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨිය. පුබ්බංගමා හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨිය. පුබ්බංගමා හෝති සම්මා දිට්ඨිංච සම්මා දිට්ඨි පජානාති. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරනවා පින්නතුනි අංග 7න් යුක්තව සම්මා දිට්ඨිය ප්‍රධාන වෙනවා. සම්මා දිට්ඨිය පෙරටු වෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? මිත්‍යා දිට්ඨියයයි දැන ගැනීම.
හොඳට අවබෝධ කරගන්න. මිත්‍යා දෘෂ්ටිය නැත්නම් මිත්‍යා දිට්ඨිය නැත්නම් දෘෂ්ටියයි දැන ගැනීම සම්මා දිට්ඨිය වෙනවා. සම්මා දිට්ඨියයි දැන ගැනීම සම්මා දිට්ඨිය වෙනවා. ඒ පිළිබඳව ප්‍රථම ධර්ම දේශනාවේ අපි මේ සිද්ධ කරගෙන සම්මා දිට්ඨිය පිළිබඳව ධර්ම දේශනා මාලාවේදී පළවෙනි ධර්ම දේශනාවේදී දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සහ දසවස්තුක සම්මා දිට්ඨිය පිළිබඳව පැහැදිලි කිරීම කරන්නට යෙදුණා. දසවස්තුක සම්මා දිට්ඨිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියත් පිළිබඳව මහා චත්තාරිස්ක සූත්‍රය පදනම් කරගෙන ඉන්නතුරුව පින්නතුණී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා චතුරාර්ය සත්‍ය දැන ගැනීමත් සම්මා දිට්ඨිය කියලා. ඒ පිළිබඳව දෙවෙනි ධර්ම දේශනාවේදී ඒ පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. චතුරාර්ය සත්‍ය නිවැරදි ආකාරයෙන් දැන ගැනීම සම්මා දිට්ඨියයි විස්තරාත්මකව පැහැදිලි වෙනවා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. සරලව සිහිපත් කරෝති. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය පිළිබඳව නිවැරදි ආකාරයෙන් දුක කියන කාරණාව හඳුනාගත්තේ නැත්නම් මේ සංසාරයේ දුකයි කියලා හඳුනාගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් එය සම්මා දිට්ඨියක් හැටියට ගත්තේ නැත්නම් අපි කවදාවත් සසරෙන් එතර වෙන්න උත්සාහ කරන්නේ නැහැ. සසරෙන් එතර වෙන්න උත්සාහ කරන්නේ සසර දුකයි කියලා අවබෝධ කරගත්තොත් පමණයි. එහෙම නැත්නම් සසරේ ඇලි ගලි මේ ලෞකික සැප සම්පත් යයි කියා හිතාගෙන මේ දුක්ඛම් කටළු එකතු කරමින් යන ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනිම කාරණාව තමයි මේ සසර දුකයයි කියලා අපි දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒක සසරේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන ඒක දෘෂ්ටියෙන් මිදිලා සම්මාදිට්ඨියට ඇතුල් වෙන්න ඕන. එහෙම උනේ නැත්නම් කවරදාවත් අපිට සම්මාදිට්ඨියටපත් වෙන්නේ සසරෙන් ඈතර වෙන්න අවස්ථාව අපි උදා කරගන්නේ. සසර දුකයි කියලා තේරුම් නොගන්නා කෙනා ඒකේ හේතු කාරණා හොයාගෙන ඒක මිදෙන ක්‍රම හොයාගෙන ඒ මාර්ග හොයාගෙන යන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ලබා ගන්න නම් සම්මා දිට්ඨිය තිබිය යුතුමයි. ඒකේ විවාදයක් නැහැ. ඒ පිළිබඳව තමයි දෙවෙනි ධර්ම දේශනාවේදී සිද්ධ කරන්නට යෙදුනේ. එහි ප්‍රධාන වශයෙන්ම ශ්‍රද්ධාව පෙරටු කොටගෙන තමයි දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. අද තුන්වෙනි ධර්ම දේශනාව හැටියට මේ සම්මා දිට්ඨි මාතෘකාව යටතේ මේ දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මෙහිදී පෙර දේශනාවල කරුණු කාරණා ටිකක් පැහැදිලි කරමින් අපේ මාතෘකාව තවදුරටත් විග්‍රහ වෙනවා. පෙර දේශනාවලදී පැහැදිලි කරන්නට යෙදුනා පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් අටුවාවන් සඳහන් වෙන ආකාරයට පුද්ගලයෝ තුන් දෙනෙක් සම්බන්ධව පෘථග්ජන පුද්ගලය, සේක පුද්ගලය, අසේක පුද්ගලය පිළිබඳව දෙවෙනි ධර්ම දේශනාවේදී විශේෂයෙන්ම මේ පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරා. නමුත් මේ අවස්ථාවේදී ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය වෙනවා. මොකද ඊළඟ මාතෘකාවටත් ඒ අදාළ වෙන නිසා. පෘථග්ජන පුද්ගලයා කියලා කියන්නේ මේ ලෞකික ලෝකයේ සාමාන්‍ය ලෙස ජීවත් වෙන අය. හැබැයි පෘථග්ජන පුද්ගලයා නැවත කොටස් දෙකකට අපිට බෙදා දක්වා ගන්න පුළුවන්. ඒ තමයි බාහිරක පෘථග්ජන පුද්ගලයා සහ සාසනික පෘථග්ජන පුද්ගලයා. බාහිරක පෘථග්ජන පුද්ගලයාත් නැවත අපිට ඔවුන්ගේ චර්යා ධර්ම අනුව සහ ඔවුන්ගේ හැසිරීම සහ ඔවුන් විශ්වාස කරන ධර්මයන් අනුව ආගම් අනුවද අපිට නැවත කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එක පිරිසක් ඉන්නවා කර්මය පිළිබඳව විශ්වාස කරන පිරිසක්. එතකොට ඒ අය යම් ප්‍රමාණයක් දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව සම්බන්ධ වෙනවා.
සමස්ත වශයෙන්ම යාලා මිත්‍යා දෘෂ්ටික නැහැ. කර්මයේ විශ්වාස කරලා යම් යම් කරුණු කාරණා සිද්ධ වෙන නිසා. යම් යම් ආගම්වල කර්මයේ විශ්වාස කරමින් කටයුතු කරන නිසා. යාලා නියත මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට පැහැදිලි කරගන්න බෑ. ඉතින් ඒ වගේම තව ආගම් තියෙන කර්මය පිළිබඳව විශ්වාස කරන්නෙම නැතුව කටයුතු කරන පිරිස්. ඒ ඇත්තෝ නියත මිත්‍යා දෘෂ්ටිකයන්. ඒ බාහිරක පුද්ගලයා. ඒ වගේම සාසනික පුද්ගලයා අපිට ගන්න පුළුවන්. සාසනික පුද්ගලයාගේ හැබැයි හැසිරීම ස්වභාව සාසනික පුද්ගලයන් හැටියට දැක්කට පස්සේ එක පුද්ගලයෙක් හිටියත් හැසිරීම අනුව ගත්තට පස්සේ ඒකත් අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. සරලව ගත්තොත් එක්කෙනෙක් ඉන්නවා සාසනික වශයෙන් බුද්ධිමත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රද්ධාව වෙනස් නොවි ශාසනික ධර්මවලට අනුව කටයුතු කරමින් යම් වූ ප්‍රතිපදාවක අනුගමනය කරන්න උත්සාහ කරන. තවත් පිරිසක් ඉන්නවා ශ්‍රද්ධාව විටින් විට වෙනස් වෙනවා. අචල ශ්‍රද්ධාවක් නැහැ, චල ශ්‍රද්ධාවක් තියෙන වෙනස් වෙනවා. විටකදී ශ්‍රද්ධාව තියෙනවා, තවත් විටකදී ශ්‍රද්ධාව නැති වෙලා කටයුතු කරනවා. එයාලගේ අචල ශ්‍රද්ධාවක් නැති බවක් පෙන්වන්න කරනවා. එහෙම ස්වභාවිකුත් වෙනවා. ඒතකොට ඒ සාසනික පුද්ගලයා. ඉතින් ඒ අයගේ තියෙන ලෞකික සම්මාදිට්ඨිය. ඉතින් ඒ පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය. එතකොට පෘථග්ජන පුද්ගලයා එක තමයි මේ සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. ඒ පෘථග්ජන පුද්ගලයා සමග තමයි ඒ සම්මාදිට්ඨිය පළවෙනි කොටස වන ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්නේ. ওই දසවස්තුක සම්මාදිට්ඨියත් ඒටම අදාළයි. ඊළඟට පුද්ගලයා හැටියට සඳහන් වෙන්නේ සේක පුද්ගලයන්. සේක පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වා පිරිස. සෝවාන් මාර්ගයේ සිටන් නීවරණ ධර්මයන් යටපත් කරමින් ටිකෙන් ටික රහත් ඵලයේ දක්වා යන්නා වූ මේ පුද්ගලයා සේක පුද්ගලයා ලෙස සඳහන් කරනවා. අසේක පුද්ගලයා කියලා කියන්නේ පින්නතුනේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ තමයි අසේක පුද්ගලයා. එතකොට මෙන්න මේ පුද්ගලයෝ තුන්දෙනාගේම සම්මාදිට්ඨියේ විවිධ වෙනස්කම් තියෙනවා. සම්මාදිට්ඨිය රහතන් වහන්සේටත් සම්මාදිට්ඨිය තියෙනවා. අර පෘථග්ජන පුද්ගලයාගේ ඉඳලා සම්මාදිට්ඨිය දිගින් දිගට විටින් විට සකස් වෙමින් එනවා. මොකද මේ සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සියලුම දේවල් වලට සම්මාදිට්ඨිය මූලිකයි පෙරටුයි. සම්මාදිට්ඨියෙන් තොරව නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් සම්මාදිට්ඨිය නිවැරදි ආකාරයෙන්ම පිහිටන්න ඕන. අපිට තියෙන ප්‍රශ්නේ සම්මාදිට්ඨිය මොකක්ද කියන එක දන්නේ. අපි දන්නේ සම්මාදිට්ඨිය කියන වචනය පමණයි. ඒ අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නොමැතිකම නිසා පින්නතුනේ අපි සමහර විටදී මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨිය ලෙස අරගෙන අපි අනුගමනය කරනවා. වර්තමානයේ දිහා බැලුවට පස්සේ සමහර පිරිස්වල හැසිරීම් රටාවන් බැලුවට පස්සේ සමහර පිරිස්වල දේශනා රටාවන් බැලුවට පස්සේ ඉදිරිපත් කරන කරුණු කාරණා දිහා බැලුවට පස්සේ මොනතරම් මිත්‍යා දෘෂ්ටීන් වලට එළඹිලා මොනතරම් මිත්‍යා දෘෂ්ටීන් තුලද කටයුතු කරන්න කියලා මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ කරුණ මේ මාතෘකාව අපි පින්නතුනි නිසියාකාර අවබෝධ කරගත්තේ නැත්නම් තේරුම් කරගත්තේ නැත්නම් සම්මාදිට්ඨිය පිළිබඳව අපිට පින්නතුනි නිවන් දකින්න බැරි වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය එහෙම නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨිය කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා එක සම්මාදිට්ඨියක් හැටියටත් තව ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නැත්නම් චතුසත්‍ය
සම්මාදිට්ඨිය එහෙමත් නැත්නම් අරිය මග්ග ඵල සම්බන්්‍යුත පඤ්ඤා සම්මාදිට්ඨිය වශයෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් පෙන්වලා තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි කෙලෙස් සහිතයි. පින් උපදවා ගන්නවා. ඒක බැඳුම් සහිත විපාක ලබා දෙන සම්මාදිට්ඨිය. දැන් පෘථග්ජන පුද්ගලයා දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්තව කටයුතු කරනකොට පින් සිද්ධ කරගන්නවා. ඒකේ කෙලෙස් සහිතව කටයුතු කරනවා. ඒකේ විපාක ලැබෙනවා, කුසල විපාක ලැබෙනවා. ඒ අනුව කරන පින්කම් එක්ක. හැබැයි සසර ගමනත් ඒත් එක්කම තියෙනවා. කෙලෙස් සහිත පින් උපදවන බැඳුම් සහිත සම්මාදිට්ඨියේ සසර ගමන නතර වීම නැහැ. සසර ගමන තියෙනවා. ඒකේ තියෙන වාසනා ගුණය තමයි. වාසනා ගුණය තමයි මේ සම්මාදිට්ඨියෙන් යුක්තව පින්කම් සිද්ධ කිරීම තුල පින්නතුනේ අර දුක්ඛිත තැන්වලට වැටෙන ස්වභාවයේ පොඩි අවම වීමක් මගහරවා ගැනීමක් කරගන්න පුළුවන්. ස්ථිර වශයෙන් මෙහෙම වෙනවයි කියලා නිට්ටාවටම කියන්න බෑ. තමන්ගේ චුති චිත්තය අනුව යම් යම් වූ කුසල අකුසල කර්මයන්ගේ විපාකයන් අනුව ඊළඟ භවය තීරණය වෙයි. නමුත් කුසලයන් පිළිබඳව දන්නාකම නිසා අකුසලයේ දන්නාකම නිසා අකුසලයට යම් වූ බයක් තියෙන නිසා කුසලයට යම් වූ කැමැත්තක් තියෙන නිසා අර සසරේ පිළිබඳව යම් වූ බය සංකා උපදවාගෙන අන්න අර සසරේ දුකින් මිදීම. නමුත් ලෞකික සැප සම්පත් එක්ක ගනුදෙනුවක් ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න බෑ. මොකෝ මුල හදා ගන්න ඕනනේ. සමහර වෙලාවට අපේ ඇත්තෝ සේටම කලින් හදන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගෙයක් හදන විදියක් ගැන කතා කරලා ගේ මුලින්ම හොඳට අත්තිවාරම සවිශක්තිමත්ව හදාගත්තොත් තමයි ඒකට අදාළ බිත්ති ටික හොඳට නග්වා ඒ බිත්ති සවිශක්තිමත් වුණොත් තමයි නිසියාකාර වහලක් ගහගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අපිට පේනව සමහර වෙලාවට අත්තිවාරමත් සවිශක්තිමත් නැතුව බිත්තිත් නිකම්ම අටවාගෙන වහල ගහන්න යනෝ කට්ටිය. මේ ප්‍රතිපදාවේ. ඉතින් ප්‍රතිපදාවේ එහෙම වහල ගහන්න ගිහිල්ලා කට්ටිය අවසානයේදී වහලම තමයි ගහලා තියෙන්නේ. මොකද වෙලා තියෙන අතරමන් වෙලා වහලනේ ගහලා තියෙන්නේ. මොකෝ එයාලා වැහිලා අවසානයේදී. අතරමන් වෙලා. ඒ අතරමන් වීම ඇතුලේ අනේ මේ සසරෙන් නිතර වෙන්න මග සුන්දර ලෙස යන්න තිබුණු ගමන සුන්දර ලෙස අවස්ථාව උදා කරගත් ඇත්තෝ සසරට විතරක් නෙවෙයි අපායට මඟ හදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ධර්මය නිසියාකාර අවබෝධ කරගෙන නිසියාකාර වටහාගෙන කටයුතු කරන්න ඕන. ඉතින් මෙතෙන්දි ප්‍රධානම කාරණාව තමයි සම්මාදිට්ඨිය හරියට හදාගන්න. සම්මාදිට්ඨිය හරියට හදා නොගත්නා තාක් නිවැරදි ආකාරයෙන් පිනට කුසලයට නැඹුරු වෙන්න බෑ. නැඹුරු වෙන්නේ නැහැ. මොකක් හරි වෙන කොනකින් අල්ලගෙන වෙන පැත්තකට හැරෙනෝමයි මොකෝ. අපි පෘථග්ජනයන් හැටියට අපි ගාව දෘෂ්ටියක් තියෙනවා. අපි කොහෙන් හරි දෘෂ්ටිගතවයි තියෙන්නේ. ඒ දෘෂ්ටි වලට නැති වෙන්නේ සෝවාන් ආදී මාර්ගයන්ට පැමිණි අර සේක පුද්ගලයා අසේක පුද්ගලයා කියන ඇත්ත තමයි යම් වූ දෘෂ්ටිගත වීමක් නැත්te අසේක පුද්ගලයා කිසිදු දෘෂ්ටියක් නැහැ. සේක පුද්ගලයාගෙත් යම් යම් වූ පොඩි පොඩි දේවල් එහා මෙහා වීම තියෙනවා. ඒව පසුව තමයි යත් ක්‍රමක්‍රමයෙන් හදාගන්නේ. හැබැයි පෘථග්ජනයා අපි දෘෂ්ටිගතයි. හැමතිස්සෙම යම් වූ දෘෂ්ටියක් එල්බගෙනම තමයි ඒ දෘෂ්ටියෙන් තමයි අපි ලෝකයා දෙස බලන්නේ, ලෝකයා දකින්නේ, සියල්ල තීන්දුව තීරණ කරන්න පින්නතුනේ. ඒ නිසා තමයි අපේ ලොකුම ගැටලු ස්වභාවයන් තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ හොඳින් තේරුම් ගත යුත්තක්.
මෙහිදී අපි පැහැදිලි කරගෙන යන්නේ මේ දේශනාව පුරාවටම පැහැදිලි කරගෙන ගියේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිබඳව දීර්ඝ විස්තරයක් නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨියට ප්‍රවේශය සඳහා අවශ්‍ය කරන ලෞකික සම්මාදිට්ඨිය සකස් කර ගැනීම. මූලික සම්මාදිට්ඨිය පදනම හොඳින් සකස් කර ගැනීම. ඒ අවස්ථා තුනක් වශයෙන් මේ දේශනා මාලාව සකස් කරගත්තා. එහිදී අද දිනේදී සම්මාදිට්ඨිය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිස්ක සූත්‍රයේදී දේශනා කරන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව. ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව දේශනා කරලා උන්වහන්සේ සඳහන් කරනව දේශනා කරනව පින්නතුනි. සියලු අංග අතරින් සම්මාදිට්ඨිය සියලු අංගවලට ප්‍රධානයි මුලයි. తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බාගමං හෝති. මහණනි සම්මාදිට්ඨිය සියලු දේවල් වලට ප්‍රධානයි මුලයි. මොනවටද මේ සම්මාදිට්ඨිය ප්‍රධාන වෙන්නේ? සම්මා සංකප්පයට, සම්මා වාචාවට, සම්මා කම්මන්තයට, සම්මා ආජීවයට, සම්මා වායාමයට, සම්මා සතියට, සම්මා සමාධියට කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිකුත් අංග 7ටම සම්මාදිට්ඨිය ප්‍රධානයි. මුල. හැමතිස්සෙම මුලින්ම මූලික වශයෙන්ම සම්මාදිට්ඨිය පෙරටු වෙලා තමයි ඉදිරියට ඇවිල්ලා තමයි අනිත් මාර්ගයන් සකස් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි අරගම මේ කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා අපි පින්නොතිනි පැහැදිලි කර ගැනීමක් කරගමු, විග්‍රහ කර ගැනීමක් කරගනිමු. සම්මා සංකප්ප. සම්මා සංකප්ප කිව්වට පස්සේ නිවැරදි සංකල්පනාවන්, නිවැරදි කල්පනාවන් අපිට තියෙනවා. සම්මා සංකප්ප. එතකොට සම්මා සංකප්ප, නෛෂ්කර්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප වශයෙන් සම්මා සංකප්පය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. දැන් අපි ගත්තම නෙක්ඛම්ම සංකප්ප කිව්වා, එහෙම නැත්නම් නෛෂ්කර්ම සංකප්ප කිව්වට පස්සේ සඳහන් වෙන පින්නොත්නි පංචකාමයෙන් මිදීම. පංචකාමයේ පිළිබඳව ආදීනව දැකලා පංචකාමයෙන් මිදෙන්න ඕන කියලා නෛෂ්කර්ම කිරීමේ සංකප්පය. එහෙම නැත්නම් සංකල්පනාව, ඒ සිතුවිල්ල, ඒ අවස්ථාව උදා කර ගැනීම. දැන් යම් වූ පුද්ගලයෙක් පංචකාමයේ පිළිබඳව නිවැරදි ආකාරයෙන් තේරුම් අරගෙන පංචකාමයේ දුකයි, පංචකාමයේ තුල එළඹිලා සිටීම තුලින් සිද්ධ වෙන්නේ සසර දිගින් දිගට දුකටපත් වෙනවා කියන කාරණාව නිවැරදි ආකාරයෙන් දැක්කේ නැත්නම්, ඒක අවබෝධ කරගත්තේ නැත්නම් ඒ ඇත්තෝ කවදාවත් නෛෂ්කර්මයකට මුල පුරනවද? කවදාවත් මුල පුරන්නේ නැහැ. එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ, එහෙම අවබෝධයක් නැහැ. දැන් අපේ ස්පින්නතුන් ඒ පුරුදු පුහුණු කරන්න තමයි, නෛෂ්කර්මය පුරුදු පුහුණු කරන්න තමයි, නෙක්ඛම්ම සංකප්පේ පුරුදු පුහුණු කරන්න තමයි පොහොය දිනවලදී අටසිල් සමාදන් වී, ඒ වගේම අපි යම් භාවනා වැඩමුළු වලට ගිහිල්ලා දින ගණන් ඒ වැඩමුළු වල නිරත වීම කටයුතු සිද්ධ කරන්නේ. මොකද මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් කාමවස්තුන් එක්ක තියෙනා වූ සම්බන්ධතාවයේ, ඒ කාමවස්තුන් එක්ක තියෙනා වූ ලැබියාව එකතුව අයින් කරලා ඉවත් කරලා යම් ටික කාලයකට හරි ඒ පංචකාමයෙන් මිදීමට කරන උත්සාහය නෙක්ඛම්ම සංකප්ප. ඉතින් මේ නෙක්ඛම්මය නිවැරදි ආකාරයෙන් මගයයි කියලා අපි අවබෝධ කරගත්තේ නැත්නම් කවදාවත් නෙක්ඛම්මයට අවස්ථාවක් අපි උදා කරගන්නේ නැහැ. එතකොට ඒ සංකප්පය නෙක්ඛම්මය නිවැරදි ආකාරයෙන් දැනගන්න නම් ඔහුට සම්මාදිට්ඨියක් තියෙන්න ඕනනේ. සම්මාදිට්ඨියක් නැත්නම් ඔහු නෙක්ඛම්මය නෙක්ඛම්මයක් ලෙස දකින්නේ නැහනේ. එතකොට නෙක්ඛම්මය නෙක්ඛම්මයක් ලෙස දකින්නේ නැති තා ඔහු පංචකාමයට එක්ක ඇලී ගලී ජීවත් වෙනවා.
පංචකාමයට එක්ක ඇලී ගලී ජීවත් වෙන තාක් සසර මිදීම නෑ, සසර ගමන. සසර මිදීම තියෙන්නේ පංචකාමයෙන් ඉවත් වීම. පංචකාමයෙන් ඉවත් වෙන්න නම් පංචකාමයයි කියලා දැනගන්න ඕන. ඒකේ ආදීනවය දැනගන්න ඕන. ඒකේ විපාකය දැනගන්න ඕන. ඒ දැනගන්න නම් ඔහුට නිවැරදි දෘෂ්ටියක් තියෙන්න ඕන. නිවැරදි දැක්මක් තියෙන්න ඕන. නිවැරදි දැක්මක් නැත්නම් ඔහුට නෙක්ඛම්මය ඇති වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි, ඒ වගේම අව්‍යාපාද සංකප්පය, අව්‍යාපාද කියන්නේ ව්‍යාපාදයෙන් තොර වීම. අන් අයගේ, අන් සත්වයාගේ, මනුෂ්‍ය වේවා, සත්ව වේවා, ඒ අයගේ යහපත පිළිබඳව කැමැත්ත, සැපත පිළිබඳව කැමැත්ත. ඒ ව්‍යාපාදය අපිට අයින් කරගෙන අව්‍යාපාදය හදා ගන්න ඕනේ. එතකොට අපිට කෙනෙකුගේ සැපත පිළිබඳව ඉවසන්න බැරි නම්, අන් අයගේ සැපත පිළිබඳව සතුටින් බාර ගන්න බැරි නම් අපි මොකද ව්‍යාපාදයෙන් යුක්තව, හදවතේ ඊර්ෂ්‍යාවකින් යුක්තව, වෛරයකින් යුක්තව කටයුතු කරනවා. ඒක අපි නිවැරදි ආකාරයෙන් තේරුම් ගත්තේ නැත්නම් අපිට නිවැරදි දෘෂ්ටිය හදා ගන්න බැරි වෙනවා. අපිට ඒක තේරුම් ගන්න ඕන මුලින්ම තමන්ට එහෙම ව්‍යාපාද ගතියක් ඇති වෙනවා නම්, තමන් ව්‍යාපාදයෙන් යුක්තව කටයුතු කරනවා නම් තමන් එය හඳුනා ගන්න ඕන මුලින්ම. හඳුනාගෙන අව්‍යාපාදය සකස් කරගන්න. අව්‍යාපාදය සකස් කර ගැනීම තුලින් තමයි ඒ අව්‍යාපාද සංකප්පය නිර්මාණය කරගන්න පුළුවන්කම, මේ සිතුවිල්ල හදා ගන්න. එහෙම තමන්නේ දැනගෙන හඳුනාගත්තේ නැත්නම් සම්මාදිට්ඨියට වැටෙන්නේ නැහනේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම්මු කෙනෙක් කෙනෙකුට දෙනවා නරක් වූ ආහාරයකුත්, බොහොම උණුසුම් ආහාරයකුත්. කාලාන්තරයක් තිස්සේ ඔහු භුක්ති විඳලා තියෙන්නේ නරක් වූ ආහාරම නම්, නරක් වූ දේවල්ම නම්, ඔහුට උණුසුම් වූ නැවුම් ආහාරයක් පිළිබඳව ඔහු දන්නේ නැත්නම්, ඔහු සමහර වෙලාවට නැවුම් ආහාරය කියලා භුක්ති විඳින්නේ නරක් වූ ආහාරම වෙන්න පුළුවන්. මුලින්ම ඔහු දැනගන්න ඕන නරක වෙච්ච එක මොකද්ද, හොඳ එක මොකද්ද කියලා. ඒකෙන් තමයි ඔහු හොඳ එක නැවුම් ආහාරයට භුක්ති විඳින්න ප්‍රවේශ වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අර නරක වූ ආහාරය හොඳ ආහාරයක් ලෙස භුක්ති විඳිනවා. ඉස්සර වෙලා අන්න ඒ සංකල්පනාව අපි නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්න ඕන. අන්න ඒ වගේ පින්නතුනේ අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න. සම්මා සංකප්පේ අනිත් කාරණාව තමයි පින්නතුනේ අවිහිංසාව. සියලු සත්වයන් පිළිබඳව දුකින් මිදීමට තියෙන කැමැත්ත, සියලු සත්වයන් අනිත් අයගේ දුක දැකලා දුක පිළිබඳව අනුකම්පා සහගත සිතුවිල්ලක්, කරුණා සිතුවිල්ලක් පහළ වීම. අවිහිංසා සංකල්පනා. ඒ සංකල්පනාවත් අපි හදා ගන්න ඕන අර මුලින් කිව්ව ආකාරයට. මේක නිවැරදි ආකාරයෙන් කෙනෙක් දුක් විඳිනවා කියලා දැකලා අනේ පව් කියන අදහසෙන් ඔහුට උදව් කරන්න ඕන කියන අදහසෙන් ඒ පිළිබඳව නිවැරදි සංකල්පනාවක් හදාගෙන, එහෙම නැත්නම් මේ සංකල්පනාව නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා පින්නොතුනි නිවැරදි ආකාරයෙන්ම මොකද්ද කරගන්න ඕන? ඉස්සර වෙලාම පින්නොතුනි අපි දෘෂ්ටියෙන් යුක්තව මිදිලා සම්මාදිට්ඨියට ඇවිල්ලා සම්මාදිට්ඨියෙන් මේ දකින්න ඕනේ. එතකොට සංකප්පය, සම්මා සංකප්පය හැදෙන්න නම් නිවැරදි ආකාරයට එයට මුලින් පෙරටුව සම්මා දිට්ඨිය Taman සකස් කර ගන්න ඕන. සම්මා සංකප්පය එන්නේ සම්මා දිට්ඨිය මුලින් හදාගත්තොත් පමණයි. සම්මා සංකප්පය හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්නතුනි ඊළඟට සඳහන් වෙනවා සම්මා වාචා. සම්මා වාචා කියන්නේ නිවැරදි වචන. නිවැරදි වචන ගත්තට පස්සේ මුසාවාදයෙන් වෙන්වීම,
ඒ වගේම පිසුනා වාචයෙන් වෙන්වීම, පරුසා වාචයෙන් වෙන්වීම, සම්ප්‍රප්පලාපයෙන් වෙන්වීම. බොරු කීමෙන් වෙන්වෙන්න ඕන, නරක වචන කීමෙන් වෙන්වෙන්න ඕන, හිස් වචන කීමෙන් වෙන්වෙන්න ඕන, කේලම් කීමෙන් වෙන්වෙන්න. ඔන්න සම්මා වාචා. දැන් යම් කෙනෙක් අපිට සමාජයේ මුණ ගැහෙනවා බොරු කියන අය, කේලම් කියන අය, පරුස වචන කියන අය, හිස් වචන කියන අය. දැන් මේ පරුස වචන කීම සමාජයට හානි කරයි, තමන්ට හානි කරයි, තමන්ගේ අධ්‍යාත්මයට හානි කරයි කියලා දැනගත්තේ නැත්නම්, දන්නේ නැත්නම්, අවබෝධ කරගන්නේ නැත්නම් ඔහු කවදාවත් ඒ පරුස වචන කීමෙන් නතර වෙනවද? මගහරිනවද? පරුස වචන නොකිය හරිනවද? බොරු නොකිය හරිනවද? කේලම් නොකිය හරිනවද? හිස් වචන කතා කරන එක නොකර හරිනවද? මුලින්ම කරගත යුත්ත තමයි සම්මා දිට්ඨියෙන් යුක්තව මේ වචනය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්න ඕන, පරුස වචනයෙන් වෙන්වෙන්න ඕන, සම්ප්‍රප්පලාපයෙන් වෙන්වෙන්න ඕන, ඒ වගේම මුසාවාදයෙන් වෙන්වෙන්න ඕන, හිස් වචනයෙන් වෙන්වෙන්න ඕන කියලා ඔහු ඒක දැනගන්න ඕන. එහෙම මිදුනාම තමයි එතන සම්මා වාචා ඇති වෙන්නේ කියලා ඔහු දැනගත්තොත් තමයි මේ සම්මා දිට්ඨියෙන් එය දැන හඳුනාගත්තොත් තමයි ඔහු ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. කවදාවත් ඔහු ඒ සම්මා දිට්ඨියෙන් යුක්තව දැන හඳුනාගත්තේ නැත්නම් ඔහු ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔහු ඒකෙන් මිදෙන්න උත්සාහ නොකරන තාක් ඔහු ඒ වචනේ නිවැරදි වෙන්නේ. වචනයෙන් සම්මාදිට්ඨියට යටත් වෙන්නේ නැහැ, සම්මාදිට්ඨියට අයත් වෙන්නේ නැහැ, සම්මාදිට්ඨියට යුක්ත වෙන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨිය මුලින් ඇවිල්ලා තමයි පින්නතුණු පෙරටු ඇවිල්ලා තමයි සම්මා වාචාව හදාගන්න පුළුවන්කම තියෙන්නේ. සම්මා වාචා නැත්තම් නිවැරදි ආකාරයෙන් හදාගන්න බැරි වෙනවා. එහෙමනම් මුලින්ම සම්මා දිට්ඨිය හදාගන්න ඕන සම්මා වාචා හදාගන්න නම් එවිට තමයි මුසාවාදයේ ආදීනව දකින්නේ, මුසාවාදයෙන් සිද්ධ වෙන හානිය දකින්නේ, තමන්ට සහ සමාජයට සිද්ධ වෙන, පරුසා වාචයෙන් තමන්ට සහ සමාජයට සිද්ධ වෙන, පිසුනා වාචයෙන් සමාට සහ සමාජයට සිද්ධ වෙන, සම්ප්‍රප්පලාපයෙන් තමාට සහ සමාජයට සිද්ධ වෙන හානිය දැකලා ඒක තුලින් අධ්‍යාත්මික විනාශය දැකලා එය හික්මෙන්න සූදානම් වෙන්නේ සම්මාදිට්ඨිය එක දැක්කම පමණයි. ඒක දැක්කේ නැත්නම් පින්නතුනේ ඔහු කවදාවත් ඒ සම්මාදිට්ඨියට සම්මා වාචාවට යන්නේ නැහැ. සම්මාදිට්ඨිය එක දැන හඳුනාගත්තේ නැත්නම්. ඒ නිසා පින්නතුනේ සම්මා වාචා නිවැරදිව සකස් කරගන්න නම් පෙරටු වෙනවා, මුලට එනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මුලට ඇවිල්ලා තමයි සම්මා වාචා සකස් වෙන්නේ. ඒ වගේම පින්වතුනි සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කිව්වේ කයෙන් සිද්ධ වෙන්නා වූ අකුසල්, ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය කියනා වූ මෙන්න මේ අකුසල් පිළිබඳව අපි නිවැරදි ආකාරයෙන් දැනගන්න ඕන. ප්‍රාණඝාතය සිද්ධ කිරීම තුලින් සිදුවෙන්නා වූ හානිය නොදන්නා කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ. සමහර වෙලාවට අපි සමහර ඇත්තෝ දැකලා තියෙනවා විනෝදෙට. දැන් අපි මේ රටේ දිහා බැලුවොත් සමහර අය විනෝදෙට යන්නේ නිවාඩු දවසකට කොහෙටද? මාළු අල්ලන්න. ඔහුගේ විනෝදේ තමයි මාළු අල්ලන්නේ. ඔහු කවදාවත් මේ ඒකෙන් වෙන්නා වූ හානිය දකින්නේ නැහනේ. ඔහු හානිය නොදකින තාක්කල් ප්‍රාණඝාතයෙන් වැළකෙන්න උත්සාහ කරන්නේ නැහනේ. මොකෝ ඔහුගේ සම්මාදිට්ඨියක් ඔහුට ඇවිල්ලා නැහනේ. සම්මාදිට්ඨියක් ඇවිල්ලා නම් ඔහු දන්නෝ ප්‍රාණඝාතය සිද්ධ කරාම සිද්ධ වෙන්නා වූ අකුසලය සහ ප්‍රාණඝාතයෙන් තවත් සතෙකුට සිද්ධ වෙන්නා වූ හිරිහැර කරදර ආදී කෙනෙකුට වද දීමෙන් සිද්ධ වෙන්නා වූ ස්වභාවය. ඒ නිසා ඔහු ඒකෙන් වැළකෙන්න උත්සාහ කරනවා. සම්මාදිට්ඨිය නැති නිසා ඔහු ඒකේ ආදීනවය සහ ප්‍රාණඝාතය පිළිබඳව නොදන්නාකම නිසා
ඔහු මොකද කරන්නේ? ඒක හොඳයයි කියලා හිතාගෙන, බොහොම විනෝදයයි කියලා හිතාගෙන මොකද කරන්නේ පින්වතුනි? ඉතින් ඒ සත්තු මැරීම විනෝදයක් කරගන්න. තවත් සමහර රටවල් වල විනෝදයට සත්තුන්ට වෙඩි තියන්න, දඩේමේ යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ විනෝද ක්‍රියා ප්‍රාණඝාතය ඔවුන් හිතාගෙන ඉන්නේ ඒක හොඳයි කියලා. ඒක හොඳ නැtei කියලා නොදන්නා තාක්කල් ඔහු ඒකෙන් අත් මිදෙන්නේ. හොඳ නැtei කියලා මේ දැනගන්න නම් ඔහුගේ අර තියෙනා වූ දෘෂ්ටිය වෙනස් වෙන්න ඕන. දෘෂ්ටිය වෙනස් උනේ නැත්නම් ඔහුට හොඳ නරක තේරුම් ගන්න බෑ. එනිසා පින්නතුනි ප්‍රාණඝාතය වේවා, අදත්තා දානය, සොරකම, කාමීත්‍යාචාරය, කාමයේ වර්ධවා ලෙස හැසිරීම, මේ පිළිබඳව නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඔහු කවදාවත් සම්මා කම්මන්තය සකස් කරගන්නේ. සම්මා කම්මන්තය සකස් වෙන්න නම් ප්‍රාණඝාතය වැරදි කියලා දැනගන්න ඕන. අදත්තා දානය, සොරකම වැරදි කියලා දැනගන්න ඕන. කාමීත්‍යාචාරය, කාමයේ වරදවා හැසිරීම වැරදි කියලා දැනගන්න. වැරදි නම් ඒක වැරදීම තුල එයින් අත් මිදෙන්න ඕන කියන අවබෝධය හදා ගන්න ඕන. ඒ අවබෝධය තුලින් ඒක නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම පින්නතුනි සම්මා ආජීවය තමන්ගේ දිවි පෙවැත්ම සකස් කර ගැනීමට කරන්නා වූ කය වචනය දෙකේ ක්‍රියාකාරකම් නිවැරදිව සිද්ධ කිරීම. සමහර අවස්ථාවලදී සමහර තැන්වලදී මේ පිළිබඳව විස්තර විග්‍රහ කරන අවස්ථාවලදී පෙන්නනවා දේශනා තුල අපේ ධර්ම සාහිත්‍යයේ සම්මා ආජීවය නොකල යුතු වෙළඳාම් පහක් පිළිබඳව. නොකල යුතු වෙළඳාම් පහ පමණක්ම නෙවෙයි. වෙළඳාම ඇතුලේ සිද්ධ වෙන්නා වූ වංචනික වැඩ තියෙනවා. සමහරක් අය වෘත්තිය තමන්ගේ දිවි පැවැත්ම වෙනුවෙන්, දැන් උදාහරණයකට ගත්තොත් මස් මරන්න, සත්තු මරන්න ඔහු වෘත්තියක් කරා. ඒ වෘත්තිය කරන්නේ මොකද? තමන්ගේ දිවි පැවැත්මට, තමන්ගේ ජීවිතය, තමන්ගේ පවුල, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. දිවි පැවැත්මට ඔහු මොකද්ද කරන්නේ එතකොට? සත්ව ඝාතනයක්. ඔහු ඒක දන්නේ නැත්තම් ඔහු හිතන්නේ තමන්ගේ රැකියාව, එහෙම නැත්නම් තමන්ගේ දිවි පැවැත්මට කරන රැකියාවක් හැටියට යදකි. ඒක නිවැරදි ආකාරයෙන් තේරුම් ගත්තේ නැත්නම් ඔහු ඒකේ ආදීනවේ දන්නේ. අවසානයේ මොකද වෙන්නේ? දිවි පැවැත්ම සම්මා ආජීවයත් නරකයි. ඒත් එක්කම බැලුවට පස්සේ එතනමත් හිර වෙලා තියෙන, එකතු වෙලා තියෙනවා සම්මා කම්මන්තයත් නරක වෙලා තියෙනවා. එතනත් මිච්ඡා සංකප්ප වලට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මිච්ඡා ආජීව වලට නිකම්ම ගිහිල්ලා තියෙනවා. එහෙනම් දිවි පැවැත්ම වෙනුවෙන් අපි සමහර වෙලාවට වචන භාවිතා කරන්න පුළුවන්, කය භාවිතා කරන්න පුළුවන්. කරන කියන රැකී ආරක්ෂා වලින්, කයින් කරන රැකී ආරක්ෂා, වචන වලින් කරන රැකී ආරක්ෂා, තමන්ගේ ඒ කටයුතු වලදී වංචනික ලෙස, සමාජයට අහිතකර ලෙස කටයුතු කරනවා නම් එතන සම්මා ජීවේ බිඳ වැටෙනවා. ඉතින් මෙතන හරි බොහෝම සැලකිල්ලෙන් සූක්ෂමව අවබෝධ කරගත යුතුයි. අපේ ඇත්තන්ට නොතේරෙන තැනක් තමයි ඔය සම්මා ආජීවය පිළිබඳව නිවැරදිව තේරුම් නොගැනීම. සම්මා ආජීවය බොහෝ තැන්වලදී විස්තර විග්‍රහ වෙන්නේ, බොහෝ තැන්වලදී දැනගන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු නොකල යුතු වෙළඳාම් පහක් පිළිබඳව. වහල් වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, වසවිස වෙළඳාම, ආයුධ වෙළඳාම. මේ කියනා වූ වෙළඳාම් පිළිබඳව නොකිරීම තමයි සම්මා ජීවය කියලා හිතාගෙන. එතකොට අනිත්
රැකියා තුලින් කරන වංචනික වැඩ. ඒ එතකොට සම්මා ජීවය නෙවෙයිද? ඒක සම්මා ජීවයේ බිඳ වැටෙන්නේ නැද්ද ඒවයි? ඉතින් ඒ නිසා මේ තමන්ගේ දිවි පැවැත්මේදී සම්මා වාචා කොහෙදී හරි කඩනවා නම් සම්මා කම්මන්ත කොහෙදී හරි කඩනවා නම් එහෙමනම් එතෙන්දී සම්මා ජීවය බිඳ වැටෙනවා. ඒ නිසා ඒක හොඳින් අවබෝධ කරගන්න ඕන තැනක්. ඒක හොඳින් අවබෝධ කරගන්න ඕන තැනක්. තමන් කරන රැකී ආරක්ෂා වෙන්න පුළුවන්, වෙලෙහෙන දාම් වෙන්න පුළුවන්. වෙලෙහෙන දාම් වලදී සමහර වෙලාවට වැඩි ලාභ ලබන්න යම් යම් දේවල් මිශ්‍ර කරලා විකුණන්න පුළුවන්. රත්තරන් විකුණන කෙනා රත්තරන් වල නිවැරදි මාත්‍රාව වෙනස් කරලා වෙන ලෝහ එකතු කරලා මාත්‍රාව අඩු කරලා විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් රෙදි පෙරදි වගේ විකුණන කෙනා ඒවයි අදාළ රෙදි ප්‍රමාණය සමහර වෙලාවට මීටර වලින් නම් අපි ඒක දිග ප්‍රමාණයකට නම් ගන්න ඒක සෙන්ටිමීටරයක් අඩු කරලා කපන්න පුළුවන් රෙද්ද. එතකොට ඒවත් අර වංචනික වැඩ. තමන් කරන රැකී ආරක්ෂාවලදී নানা ප්‍රකාර වංචනික වැඩ සිද්ධ වෙනෝනේ. ඉතින් ඒවා සම්මා ජීවයට බිඳ වැටීමට හේතු වෙනවා. ඉතින් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් අපි හදා ගන්න ඕනේ. අන්නේ අවබෝධය තමයි සම්මා දිට්ඨියෙන් ලබා දෙන්නේ. සම්මා දිට්ඨිය ආවේ නැත්තම් මේ අවබෝධය නැති නිසා අපි සම්මා ආජීවය නිවැරදි ආකාරයෙන් සිද්ධ කරගන්න. එතකොට අපේ මොනවද අඩු වෙන්නේ? අඩු වෙන්නේ පින්නතුනි සීලස්කන්ධයේ අඩුවක්, සීලේ අඩුවක් සිද්ධ වෙනවා. මොකද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුනෙන් සීලය තමයි ප්‍රගුණ වෙන්නේ. එතකොට සීලයේ යම් වූ බිඳ වැටීමක් අඩු වෙනවා. සීලය බිඳ වැටෙනකොට මොකද වෙන්නේ? ඊළඟ කොටසට යනකොට සම්මා සීලයත් එක්ක ඊට පස්සේ වෙනවා සම්මා සමාධියට ප්‍රවේශය හදනවා. සීල සමාධි ප්‍රඥා තමයි මේ බුදුදහමේ ගමන් මඟ. අවසානයේදී අපිට සීල සමාධි ප්‍රඥාත් එක්ක තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සීලයේ යම් වූ අඩුපාඩු හැදෙනකොට සමාධියේ අඩුපාඩු හැදෙනවා. ඉතින් සමාධිය සකස් වීමට නම් සම්මා වායාමයේ සකස් වෙන්න ඕන. සම්මා වායාමයේ කියලා කියන්නේ මොකද්ද? ඒක හතර ආකාරයකින් විග්‍රහ වෙනවා. පෙර තමන්ගේ කෙරුණා වූ අකුසලයන් දැනගන්න ඕන. අකුසලයන් දැනගෙන ඒව නොකර අරින්න ඕන. පෙර කරන ලද අකුසලයන් නොකර අරින්න ඕන. පෙර නොකරපු අකුසලයන් කරන්නේ නැතිව ඉන්න වීරිය තියෙන්න ඕන. ඒ වගේම පෙර කරන ලද කුසලයන් දිගට පවත්වාගෙන යන්න වීරියක් තියෙන්න ඕන. පෙර නොකරපු කුසලයන් කරන්න වීරිය තියෙනවා. මෙන්න මේ චතුර්විධ වීරයෙන් යුක්තව තමයි ව්‍යායාමය, සම්මා වායාමය සකස් කරගන්න ඕන. ඉතින් ඒ නිවැරදි ආකාරයෙන් දෘෂ්ටියෙන් දැකගත්තේ නැත්නම් මේ ව්‍යායාමය, සම්මා වායාමය හදාගන්නේ. Taman මොනවද පෙර කරපු අකුසල් මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන. හඳුනාගෙන මේක අකුසලයක් කියලා දැනගන්න ඕන. මේක අකුසලයක් කියලා දන්නවනම් ඒ අකුසලය වළක්වා ගන්න ඕන. අයිත් ඉදිරියට ඒ අකුසලය පෙර කරපු නැති එකක් කරන්න අවස්ථාව එනකොට මේක මම අකුසලයක් කියලා දැනගෙන මේකෙන් වළකින්න ඕන කියන අදිෂ්ඨානයෙන් යුක්තව වැළකෙන්න ඕන. එහෙම වැළකුණේ නැත්නම් ඔහුට ව්‍යායාමයේ නිවැරදියෙන් සකස් කරගන්න බෑ. එතකොට සම්මා වායාමයේ සකස් කරගන්න දිට්ඨිය පෙරටුවට එනවා. දිට්ඨිය පෙරටුවට ඇවිල්ලා තමයි වායාමයේ සකස් කරගන්න ඕන. ඒ නිසා පින්නතුනි සම්මා වායාමයේ නිවැරදි ආකාරයෙන් දැක ගන්න ඕන. ඒ වගේම සම්මා සතිය කියලා කිව්වේ පින්නතුනි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය පිළිබඳව නිවැරදි සිහියක් තියෙන්න ඕන. දැන් අපි හොඳින් කල්පනා කරලා බලන්න කය පිළිබඳව සිහියක් අපිට තියෙනවද කියලා. කායානුපස්සනාව පිළිබඳව, කය පිළිබඳව අපි සිහියෙන්ද කටයුතු කරන්නේ? වේදනාව පිළිබඳව අපි සිහියෙන්ද කටයුතු කරන්නේ? සිතේ වැඩ කිරීම පිළිබඳව සිහියෙන්ද කටයුතු කරන්නේ? චිත්තානුපස්සනාව. එතකොට මේ ලෝක ධර්මතාවයන්, මේ ධර්මයන් පිළිබඳව සිහියෙන්ද කටයුතු කරන්නේ? අන්න සිහියෙන් කටයුතු කරන්න නම්, සතර සතිපට්ඨානේ වැඩෙන්න නම් මොකද්ද වෙන්න ඕන පින්නතුනේ?
සම්මා දිට්ඨිය පෙරටුවට එන්න ඕන. සම්මා දිට්ඨියෙන් තමයි මේක නිවැරදි සිහිය, මේක වැරදි සිහිය කියලා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අපි කායානුපස්සන නැත්නම් කයේ මේ ස්වභාවය සත්‍ය වශයෙන් දැනගන්න නම් අපි සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා දිට්ඨිය පෙරටු කරගන්නම ඕනේ. ඉතින් සම්මා දිට්ඨිය පෙරටු වෙලා නැත්නම් නිවැරදි සිහිය අපිට එන්නේ නැහැ. නිවැරදි සිහිය නැත්නම් පින්නතුනි සම්මා සමාධිය ප්‍රගුණ කරගන්න බැරි වෙනවා. සම්මා සමාධිය ප්‍රගුණ කරගන්න නම් ප්‍රථම, ද්විතීය, චතුර්ථ, තෘතීය, චතුර්ථ කියන ධානය උපදවා ගන්න. ඒ ධානය මට්ටමට තමයි සම්මා සමාධිය. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියනා වූ ධානය මට්ටමට සිත සමාධි කර ගැනීම තුළ තමයි සම්මා සමාධිය ප්‍රගුණ වෙන්නේ. ඉතින් සමාධිය ප්‍රගුණ කරගන්න නම් ඉස්සරලා පින්වතුනි මුලින්ම කරගත යුත්තේ මොකද්ද? සම්මා දිට්ඨියෙන් යුක්තව සතිය නිර්මාණය කරගන්න ඕන. සම්මා සතිය. සම්මා සතිය නිර්මාණය කරගත්ත කෙනා තමයි එතනින් එහාට සම්මා සමාධිය කරා යන්නේ. ඉතින් මෙන්න මේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියනා වූ ආරෂ්ඨාංග මාර්ගයේ තුනම අයිති වෙන්න පින්නතුනි සමාධි ස්කන්ධය සමාධියට. එතකොට සීලය මුල් කාරණාවලදී සකස් කරගත්තා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වලින් සීලය සකස් කරගෙන සම්මා වායාම, සම්මා සමාධි, සම්මා සති, සම්මා සමාධි තුලින් පින්නතුනි සමාධිය වර්ධනය කරගත්තා. සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයක් තුලින් වර්ධනය වෙන්නේ මොකද්ද පින්නොත්නි? ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ ඒකයි. එතකොට මුලටම ආවේ සම්මා දිට්ඨිය මුලින්ම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨිය පෙරටු වෙලා එන නිසා. සම්මා දිට්ඨිය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරාවට මූලිකව මුලට ඇවිල්ලා මුලින්ම ඒ කාරණාව පෙන්නලා අනිත් දේවල් සකස් කරන්නේ. සම්මා දිට්ඨියෙන් තොරව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමක් ඇත්තේම නැහැ. සම්මා දිට්ඨිය පෙරටු කරගත්තොත් තමයි පින්නතුනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩින. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණොත් තමයි අර කිව්වා වූ සේක පුද්ගලයාගේ මට්ටමටපත් වෙන්නේ. ඉන්න අනතුරුව අසේක පුද්ගලයා දක්වා මේ ගමන යන්නේ. එහෙම නැත්නම් අපි හැමදාමත් කොතනද ඉන්නේ? ලෞකික සම්මා දිට්ඨිය තුල පින්කම් කරමින්, කෙලෙස් සහිත පින්කම් කරමින් මේ සසර යම් යම් වූ මේ ලෞකික පංචකාම ගුණවල යුක්ත සසරේ ඇවිදී සම්මා දිට්ඨිය නිසා කුසල කර්ම කරන නිසා යම් යම් වූ දුක්ඛිත තැන් වලින් මිදෙන්න පොඩි පොඩි අවස්ථාවන් අපට උදා වේ. හැබැයි සසර ගමන පවතිනවා. සසර ගමන කෙලවර වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ හොඳින් අවබෝධ කරගන්න. ඉතින් මේ අවබෝධ කරගන්න නම් සම්මා දිට්ඨිය මොන තරම්ම අපිට වැදගත්ද කියන කාරණාව තේරුම් අරන් සම්මා දිට්ඨිය නිවැරදි ආකාරයෙන් සකස් කරගන්න උත්සාහ කරන්න ඕන. සම්මා දිට්ඨිය පිළිබඳව අපිට තියෙන යම් යම් වූ ගැටලුකාරී ස්වභාවයන් නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගෙන සාකච්ඡා කරගෙන තේරුම් අරගෙන සම්මා දිට්ඨිය හොඳින් හදාගත්තොත් අපිට පිනට කුසලයට අවස්ථාව වෙනවා. සසර කෙටි කරගන්න, මඟ පාද ගන්න පුළුවන්. සසර නවත්තන්න, මඟ පාද ගන්න පුළුවන්. එසේ නැත්නම් පින්නතුනි කවදාවත් අපිට මේ සසර මඟ නතර කරන්න බැරි වෙනවා. සසර දිග ගමන කෙලවරක් නැති ගමනේම අපිට යන්න වෙනවා සම්මා දිට්ඨිය හදාගත්තේ නැත්නම්. ඒ නිසා තමයි පින්නතුනි දීර්ඝ ලෙස මේ මාතෘකාව අරගෙන ධර්මදේශනා 3ක් ලෙස මේ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව මේ ආකාරයට විග්‍රහ කරේ. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ප්‍රවේශය පමණයි මේ සඳහන් කරන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව තව දේශනාවන් දේශනා කරන්න පුළුවන්. එය විග්‍රහ කරමින් ඉතින් ඒක කොහොම වෙතත් ලෞකික සම්මා දිට්ඨිය නිසියාකාරව යත් අවබෝධ ගන්නට ඇති කියලා හිතමින් කරගන්නට කියලා ආරාධනා කරමින් ලෞකික සම්මා දිට්ඨිය නිවැරදියෙන් අවබෝධ කරගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨියට ප්‍රවේශය සකස් කරගෙන සසරෙන් එතර වෙන්න කියලා ආරාධනා කරමින් මම මේ ධර්ම දේශනාව අද
මැදින්පුර 15ක ධර්ම දේශනාව නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් එහෙමනම් පින්නොතනේ කල්පනා කරගන්න. ඔයත් වාසනාවන්ත පින්කමක් සිද්ධ කරගත්තා කියලා අද ධර්ම දායකත්වය දැරුවේ වරුණ සමරකෝන් මහත්මයා, නාලක තිලකරත්න මහත්මයා, හසන්ගා රණසිංහ නෝනා මහත්මිය. එයත්ෝ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා තමන්ගේ පවුල් වල සෑම සිළු දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වුණා. ඉතින් අපි ඇත්තන්ට ආශිර්වාද කරනෝ නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. මේ ධර්මානිසංසයේ බලයෙන් දහම් පඬුරු පූජා කිරීමේ ආනිසංසවල බලයෙන් සෑම සිළු දෙනාටම සිතක් සාන්තියක්ම වේවා. යහපතක්ම සිද්ධ වේවා කියන බලාපොරොත්තුවත් එක්ක අපි මේ රැස් කරගත්තා වූ පින් කුසල් ලෝක සත්වයා එක්ක බෙදා හදා ගන්න දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. සියලු දෙනාම අපි එකට දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තේ සදා. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනාවක් තියාගමු. මේ යන්නා වූ සසර ගමනේදී පාප මිත්‍ර සේවනයේ නොලැබී කල්යාණ මිත්‍ර සේවනය තුළින් ඉක්මනින්ම සසරෙන් එතර වෙන්න මේ පිණුත් අපට හේතු වාසනා වී පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුංචතු. තරුණ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන පොහොය ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් තමයි මේ ආකාරයෙන් නිමවට පත්වන්නේ. බක්පුර 15ක පොහොය ධර්ම දේශනාව තුළින් ඔබ සෑම සියලු දෙනාම නැවත අපේ මේ තරුණ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු සිද්ධ වෙන බව සිහිපත් කරමින් අද දිනේ කටයුතු මේ නිමාවට පත් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.